සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රාවක ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැම දෙනාම බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නිට්ටඹුව රම්පොකුණ ගම පදිංචි හිරාන් සංජීව මහතා, ලසංගි චාමලි මහත්මිය කියන මෙන්න මේ පින්වත් දෙපළ විසින්. අපි මේ පින්වතුන්ට සද්ධර්ම දේශනාව අවසානයේ මෙවන් උතුම් ධර්මයක් මුළු මහත් ලෝකයාටම දායාද කරන්නට ඒ ධර්ම දාණයට සම්බන්ධ වෙලා රැස් කරගත්තු පින අපි අවසානයේ අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ලෝකේ පවතින අති විශේෂ දානයක් තමයි මේ ධර්ම දානය කියන්නේ. බුද්ධෝත්පාද කාලයක විශේෂයෙන්ම කරන්න පුළුවන් දානයක් මේ ධර්ම දානය. සංසාරේ පින්වතුනි ජීවිත 100,000 ගණන අතිශයින්ම සැප විපාක දෙන මහා පුණ්‍ය කර්මයක් මේ ධර්ම දානයකට දායක වීම. අපේ ජීවිතේ කොයි වෙලාවක කොයි මොහොතක මේ භවය අත්හරින්න වෙයිද කියන එක අපි කාටවත් කියන්නට බෑ. හැබැයි දැන් අපිට තියෙනවා වටින දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක්. මේ උතුම් මනුෂ්‍ය ආත්ම භාවය තුළ අපි යම් කුසලයක් රැස් කරගත්තොත් ඒක අපගේ සංසාරයට මහත් වූ ප්‍රයෝජනයක් පිණිස හේතු වෙන කරුණක් බවට පත් වෙනවා. කුසල් රැස් කර ගැනීම, පින් කර ගැනීම අපගේ සංසාරයට ඊටාම ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඒ උතුම් බලාපොරොත්තුව අදිටන් කරගෙන තමයි ඒ පින්වත් පිරිස මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ.
එමනම් අද දවසේත් අපි ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද නෙත් නාලිකාව අපේ පින්වත් පිරිසට බොහෝම වටින ධර්මදේශනා මාලාවක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. එහි මූලික පරමාර්ථය වන්නේ වෙසක් සතිය නිමිති කරගෙන විශේෂ ධර්මදේශනා මාලාවක් හැටියට මේ දේශනා මාලාව පවත්වන්න. ඒ සඳහා තෝරාගෙන තිබෙනවා විශේෂ ධර්ම මාතෘකා කිහිපයක් මේ සතිය පුරාවටම දේශනා කරන්න. මෙවර අපේ පින්වතුන් මේ සඳහා තෝරාගෙන තිබෙන ධර්ම මාතෘකාව තමයි සප්ත බොජ්ජංගය. බෝධි අංග 7 පිළිබඳ සාකච්ඡා කරන එක. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්තිමේ භික්කවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා අපරා පාරංග මනාය සංවත්තන්ති. කතමි සත්ත සති සබ්බොජ්ජංගෝ ධම්මවිජය සම්බොජ්ජංගෝ විරිය සම්බොජ්ජංගෝ පීති සම්බොජ්ජංගෝ පස්සද්ධි සම්බොජ්ජංගෝ සමාධි සම්බොජ්ජංගෝ උපෙක්ඛා සම්බොජ්ජංගෝ ඉමේ කෝ භික්ඛවේ සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා අපාරා පාරංග මනාය සංවත්තන්ති. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරනවා මේ සප්ත බොජ්ජංගය. මොනවද පින්වතුනි මේ බොජ්ජංග කියලා කියන්නේ? බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග කියලා අර්ථයයි. බෝධි අංග කියලා කියන්නේ නිර්වාණය අවබෝධ කරවන ප්‍රත්‍යක්ෂ කරවන ලෝකෝත්තර මාර්ගය උපදවා ගැනීමට හේතු වෙන ධර්ම පරයයට. ඒකට තමයි මේ බොජ්ජංග එහෙම නැත්නම් බෝධි අංග කියලා සඳහන් කරලා තිබෙන්නේ. යමෙක් මේ සංසාරයෙන් එතර වෙනවා නම් මේ අංග 7 වඩන්නට ඕන. සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපෙක්ඛා සම්බොජ්ජංගය කියන මෙන්න මේ ධර්මතා 7 වඩන්නට ඕන යමෙක් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම්. එහෙමනම් නිවනට හේතු වෙන අංග 7ක් තමයි මේ සප්ත බොජ්ජංගය කියලා කියන්නේ. හැබැයි මේ කාරණාවල් සියල්ලක්ම පින්වතුනි අපි මතක තබා ගන්නට ඕන අපේ බුදුරජාණන් වහන්සේ මේ කෙටියෙන් දක්වපු කරුණු කියලා. සති සම්බොජ්ජංගය කියන කාරණාව, එහෙම නැත්නම් ධම්මවිජය සම්බොජ්ජංගය කියන කාරණාව, විරිය සම්බොජ්ජංගය කියන කාරණාව, මේ කරුණු ගත්තොත් පින්වතුනි මේවට කෙටි මාතෘකා කිව්වොත් වටිනවා. මේවායි ඇතුලේ ගැබ්බෙලා තිබෙන කරුණු පින්වතුනි විශාල ධර්ම කාරණාවල් රාශියකින් විස්තර කරන්නට වෙන කරුණු. සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර, අභිධර්මීය මේ හැම තැනකින්ම පින්වතුනි මේ කාරණාවල් විස්තර කරන්නට තරම් කරුණු තියෙන මාතෘකා. නමුත් අපි ලැබිලා තියෙන කාලය උපරිමටම ප්‍රයෝජනය අරගෙන අපි වෙන කාරණාවල් සඳහන් නොකර මේ මාතෘකාව යටතේ අපේ පින්වතුන්ට වැටහීමක් ඇති වෙන විදියට මේ කරුණු කාරණාවල් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. නෙත් නාලිකාවේ ධර්මදේශනාවන් වලට වැඩම කරන අපගේ අනිකුත් ඒ ධර්මදේශකයන්න් වහන්සේලා ඉදිරි දේශනාවල් වලදී අපේ පින්වතුන්ට මේ කරුණු තවත් මීට වඩා විස්තරාත්මකව පැහැදිලි කරයි උන්වහන්සේලාට ලැබිලා තියෙන මාතෘකාව යටතේ. එමනම් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ සති සම්බොජ්ජංගය කියන පළමු බෝධිඅංග ධර්මය. මොකද මේ සතිය කියලා කියන්නේ? සති කියලා කියන්නේ පින්වතුනි ඒක පාලියෙන් කියන නම. සිංහලෙන් අපි කියන්නේ සිහිය කියලා. හැබැයි පින්වතුනි මේ කාරණාවේදී මුලින්ම තේරුම් කරගත යුතු කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ පාලියෙන් සඳහන් කරපු සති කියන කාරණාව. සිංහලයට පරිවර්තනය කරද්දී සිහිය කියන අර්ථය ගැන්නුවට සිහිය කියන අර්ථය සිංහල ව්‍යවහාරය තුළ පින්වතුනි විවිධ අර්ථයන් වලට ඒක අරගෙන යනවා. ඒ නිසා අපේ රේණුකාණේ චන්දිවිමල මහානායක හාමුදුරුවෝ
උන්වහන්සේ බෝධිපාක්ෂික ධර්ම විස්තර කරද්දී එතනදී උන්වහන්සේ විශේෂ කරුණක් මතක් කරලා තියෙනවා. ඒ තමයි සතිය කියන කාරණාව විස්තර කරද්දී සිහිය කියන කාරණාව අර්ථ ගන්නවනම නම් එතනදී කියන්න කියලා මාර්ග ඥානයට හේතු වන සිහිය කියලා. එහෙම නැත්නම් නිවන් ලබා දෙන සිහිය කියලා පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමට උපකාර වන සිහිය. නිවන් ලැබීමට උපකාර වන සිහිය සති සම්බොජ්ජංගය කියන කාරණාව උන්වහන්සේ එතනදී විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා. ඇයි උන්වහන්සේ මෙහිම කාරණාවක් මතක් කරලා තියෙන්නේ? පින්වත්නි, මේ සිහිය කියන මාතෘකාව තුළ කතා කරනකොට අපට මේ මාතෘකාව විවිධ අර්ථයන් ඔස්සේ විස්තර කරන්න පුළුවන්. අපි හිතමු එදිනෙදා කෙනෙක් යම් කටයුත්තක් කරනකොට, පාරේ යනකොට, කතා කරනකොට එතනත් කතා කරනවා සිහිය. හැබැයි ඒ සිහිය මෙතනට අදාළයි. හැබැයි මේ සති සම්බොජ්ජංගේ යටතේ පින්වතුනි ඔය සිහිය කතා කරන්න සුදුසු නෑ. අපේ මහානායක හාමුදුරුවෝ උන්වහන්සේ ධර්ම ග්‍රන්ථිය තුල උන්වහන්සේ අන්න ඒ කාරණාව තමයි එතනදී විස්තර කරලා තියෙන්නේ. මේ සති සම්බොජ්ජංගය කියලා කියන්නේ මාර්ග ඥානය සඳහා තියෙන සිහිය. ඒක අපි හැම වෙලාවකම දැනගත යුතුයි. මම මේ කාරණාව මුලින්ම ඔබට මතක් කරන්න හිතුවේ අද බොහෝ දෙනෙක් එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී පවා සිහිය කියන කාරණාව විස්තර කරන්න සති සම්බොජ්ජංගේ විස්තර කරද්දී මේ සිහිය කියන කාරණාව විස්තර කරන්නේ මේ එදිනෙදා ජීවිතයේ කටයුතු පවා මේ මාතෘකාවට එකතු කරනවා. හැබැයි ඒ මාතෘකාවට ඒ කාරණාවල් අදාළ නොවෙනවාමයි කියලා නෙමෙයි මෙතනදී කියන්නේ. සති සම්බොජ්ජංගේ යටතේ පින්වතුනි කාරණාව විස්තර කරන එක සුදුසු නෑ. මොකද සති සම්බොජ්ජංගේ කියලා කියන්නේ පින්වතුනි සම්මා සතිය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ළඟම තියෙන සිහියට තමයි සති සම්බොජ්ජංගේ කියලා කියන්නේ. සම්මා සතිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශේෂ සිහියක්. මේ සති සම්බොජ්ජංගේ කියලා කියන්නේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා යමෙක් යම් කුසලයක් කරනවා නම් ඒ කුසලය වඩද්දී කෙනෙකුට තියෙන සිහිය. යමෙක් යම් අකුසලයක් කරනකොට මිය අකුසලයක් බව දැනගෙන අත්හැරීමට තියෙන සිහිය තමයි මේ සති සම්බොජ්ජංගේ කියන කාරණාව තුළින් මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ. හැබැයි මෙතනින් පටන් ගත්තට මේ කාරණාව ගැඹුරු තැනකට විස්තර කරන බව අපි හැම වෙලාවකම මතක තබා ගත යුතුයි. මොකද අපිට මේ කාරණාව තුළ මේ සියලුම කරුණු කාරණාවල් ගොනු කරගෙන ඔබට දේශනා කරන්න කාලයක් නෙමෙයි. ඒ නිසා මේක මාතෘකාවක් තුළ තියෙන ධර්ම කාරණාව ඊටාම පුළුල් විශාලයි. ඒකනේ මේක කියන්නේ නිර්වාණ මාර්ගයට යමෙක් ගමන් කරනවා නම් ඒ කෙනා වැඩි යුතු ධර්මතා 7ක් කියලා. එවනම් මේ නිවන් දකින මාර්ගයේ අන්තේම තියෙන කරුණු 7ක් පිළිබඳව තමයි මේ බොජ්ජංග ධර්ම කියලා සාකච්ඡා කරන්නේ. ඒකෙම පින්වතුනි හිතන්න මේ කාරණාවල් මොනතරම් ගැඹුරුද කියලා. ඒතර අපි සරලව තේරුම් කරගත්තොත් යම්කිසි කෙනෙක් කුසල් වඩනවන ඒ කුසලය වැඩිම පිණිස ඔහු සිහිය යොදනවා. සිහිය යොමු කරගෙන සිහිය ප්‍රඥාව මූලික කරගෙන ඒ කුසලය වඩනවා. යමෙක් අකුසලයක් කරන්න සිතක් උපන් මොහොතේ මිය අකුසලයක් බව දැනගෙන ප්‍රහාණය කරනවා නම් අන්න ඒ සඳහාත් මේ සති සම්බොජ්ජංගය ඒ කෙනාට උපකාරයක් වෙනවා. දැන් මෙන්න මේ කාරණාවල් දෙක මෙතනදී විශේෂයෙන්ම තේරුම් කරගත යුතු කරුණු දෙක. කුසලය කුසල ධර්ම කියන්නේ මේ ධර්මය අධර්මය කියන කාරණාවල් දෙක තමයි මෙතනදී විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ. හැබැයි පින්වතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නිර්වාණ මාර්ගයට යන ශ්‍රාවකයා ඒ ධර්මතා පවා අත්හැරිය යුතුයි. දැන් ඒ කාරණාව විශේෂයෙන්ම සාකච්ඡා කරන ස්ථානයක් තමයි අලගද්දූපම සූත්‍රය. අද මේ කාරණාව බොහෝ දෙනෙක් වැරදියට පවා අදහස් දක්වන අවස්ථා අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කුල්ලූපමං වෝ භික්කවේ
ධම්මං දේසිස්සාමි නිත්තරණත්තාය නොගහනත්තාය. මහණෙනි මම මේ ධර්මය පවුරකට උපමා කරනවා. උපමා කොට දේශනා කරමි. මෙන්න මේ කාරණාවේදී මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ ධර්මය පහුරකට උපමා කරලා තියෙනවා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ මෙතනදි මේ දේශනා කළේ ත්‍රිපිටක ධර්මය කියන කාරණාව කියලා. අද ඇතැම් අවස්ථාවල අපි මේ කාරණාව සමාජයේ නොයෙක් තැන්වලින් විස්තර කරද්දී අහන්න දකින්න ලැබෙන කරුණා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවලු මේ සසර නැමැති සාගරයෙන් එතර කරවන මේ පහුර කරේ තියාගෙන යන්නට එපා, එක අත්හරින්න කියලා. එතනදි පහුර කියන එක විස්තර කරද්දී විස්තර කරනවා ඇතැම් අය මේ ධර්මය. ඇයි මෙතන කියනවනේ කුල්ලූපමං වූ භික්කවේ ධම්මං දේසිස්සාමි. මේ දේශිත ධර්මය මහණෙනි මම පහුරකට උපමා කරනවා. හැබැයි පින්වතුනි මේ කාරණාව අට කතාවේදී විස්තර කරනවා. මෙතනදී මේ සාකච්ඡා කරන මේ ධර්මය කියලා කියන්නේ මේ ත්‍රිපිටක ධර්මයේ නෙමෙයි. යමෙක් වඩන කුසලයේ පිළිබඳව. අලගද්දූපම සූත්‍රයේ අට කතාව අපේ පින්වතුන්ට පරීක්ෂා කරලා බලන්නට පුළුවන් නම් මේ කාරණාව ඊටාම හොඳින් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. ඒ අර්ථකථනය කොයිතරම් සාවද්‍යද කියලා. බුදුරජාණන් වහන්සේ කිසි වෙලාවක දේශනා කරලා නෙමේ ත්‍රිපිටක ධර්මය අත්හරින්න කියලා. උන්වහන්සේ මෙතන කියන්නේ යමෙක් නිර්වාණ මාර්ගයට අරගෙන යන්නට උපකාර කරපු කුසලය. උන්වහන්සේ ධර්මයේ හැටියට මෙතනදි විස්තර කරේ අන්නේ කාරණාව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එයයි අත්හරින්නට ඕන. මොකද රහතන් වහන්සේ නමක් රහත්භාවයට පත්වෙච්ච දවසේ ඉඳලා උන්වහන්සේගේ සිත වැඩ කරන්නේ ක්‍රියාසිත මගින්. කුසල් සිත්වත් අකුසල් සිත්වත් උන්වහන්සේගේ සිත තුළ උපදින්නේ නැහැ. උන්වහන්සේ හැම මොහොතකම යම් දෙයක් කරා නම් ඒ කරන හැම දෙයක්ම කරන ක්‍රියාසිත වලින්. හැබැයි ඒ තාක් වෙනකන් පෘථග්ජන භාවයේ ඉඳලා ඒ රහත්භාවයට යන මාර්ගය තුල ඒ ගමන් කරන සසර සත්වයා ඔය ධර්මයේ කියන එහෙම නැත්නම් කුසලය කියන ධර්මතාවය අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්නට ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන පහුර හැටියට අර්ථකථන කරලා තියෙන්නේ. නැත්නම් මේ ත්‍රිපිටක ධර්මයේ නෙමෙයි. පහුර හැටියට අර්ථකථන කරලා තියෙන්නේ අර නිර්වාණ මාර්ගයට අරගෙන යන්නට උපකාර කරපු කුසල ධර්ම. ඒක උන්වහන්සේ අලගද්දූපම සූත්‍රයේදී විස්තර කරනවා ඒව මේවකෝ භික්කවේ කුල්ලූපමෝ මය ධම්මෝ දේසිතෝ නිත්තරණත්තාය. ඒ වගේ මහණෙනි මේ පහුරකට උපමා කරලා මේ ධර්මය දේශනා කරා ඒ පහුර අත්හරින්නට ඕන. නොගහනත්තාය කුල්ලූපමං භික්කවේ ධම්මං දේසිතං අජානන්තේහි ධම්මාපි වෝ පහතබ්බා පගේව අදම්මා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම දේශනා කරා නම් මේ ධර්මය අත්හරින්න කියලා. අධර්මයේ ගැන කවර කතාද? පගේව අදම්මා. එතකොට මෙතන සාකච්ඡා කරන්නේ මොන කාරණාවද? කෙනෙකුට ධර්මය අත්හරින්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා ඊළඟට කියනවා උන්වහන්සේ අධර්මයේ ගැන කවර කතාද? එතකොට මෙතන අධර්මයේ කියලා අර්ථකථනය කළේ අකුසල්. ධර්මයේ කියලා අර්ථකථනය කරේ කුසල්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් රහත්භාවය ලබන තෙක් ඒ රහත්භාවයේ ලබන තෙක් යමෙකුට කුසලය උපකාර කරා නම් රහත්භාවයේ ලැබව දවසේ කුසලයේ කෙනා අත්හරිනවා. මහණෙනි මම කුසලය අත්හරින්න කියලා කිව්වා නම් අකුසලයේ ගැන කවර කතාද? මේ ප්‍රශ්නේ පින්වතුනි පැන නැගුණේ අලගද්දූපම සූත්‍රයේ මේ මාතෘකාව සාකච්ඡා කරන්නට භාග්‍යවතුන් වහන්සේට හේතු වුණේ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටියා අරිට්ඨ කියලා එක්තරා භික්ෂුවක්. මේ අරිට්ඨ භික්ෂුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක්තරා ධර්මකාරණාවක් වැරදියට අර්ථකථනය කරගෙන ධර්මයක් දේශනා කරගෙන යනවා. මොකද මේ අරිට්ඨ හාමුදුරු දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවලු
ස්ත්‍රී සැපය කැපයි කියලා. භික්ෂුවකට ස්ත්‍රී සැපය ස්ත්‍රී ස්පර්ශය කැපයි කියලා. මේ හාමුදුර මේක විස්තර කරද්දි කියනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුමත කරා මේ සියුම් වස්ත්‍ර භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා. එතනදි පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ සියුම් වස්ත්‍ර අනුමත කරලා භික්ෂුන් වහන්සේලාගේ ශරීරයට සියුම් සැපය අනුමත කිරීමක් කරලා තියෙන්නේ. උන්වහන්සේ අරිට්ඨ හාමුදුරුවෝ මේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශයේ වැරදියට අර්ථකථනය කරනවා. සියුම් වස්ත්‍ර සියුම් ස්පර්ශය බුදුරජාණන් වහන්සේ අනුමත කරා නම් ස්ත්‍රී ස්පර්ශයත් අපට කැපයි කියලා. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කාරණාව විස්තර කරද්දී තමයි මෙතනදී කියන්නේ මහණෙනි මම නිර්වාණ මාර්ගයට යන්න උපකාර කරපු කුසලය අත්හරින්න කියලා කිව්වනම් පගේව අදම්මා අධර්මීය අකුසලයේ ගැන කවර කතාද? ඒක විස්තර කරන්න තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව උන්වහන්සේ දේශනා කළේ. නමුත් අද මම අර කලින් මතක් කළා වගේ ඇතැම් දෙනෙක් මේ කාරණාව වැරදියට අර්ථකථන කරනවා අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමන්ට නිවනට යන්න උපකාර කරපු මේ ධර්මය අත්හරින්න කිව්වා කියලා. භාග්‍යවතුන් වහන්සේ කිසිම තැනක ධර්මය අත්හරින්න කියලා කිව්වේ නෑ. උන්වහන්සේ මේ අලගද්දූපම සූත්‍රයේම දේශනා කරනවා මේ ලෝකේ පුද්ගලයෝ 3 දෙනෙක් අදහස් 3කින් මේ ධර්ම ඉගෙන ගන්නවා කියලා. එක්තරා කොටසක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා. ඒ ධර්මයේ ඉගෙනගෙන ශ්‍රාවකයට දේශනා කරන්න. විවිධ රසවත් ධර්මකාරණාවල් ඉගෙනගෙන ශ්‍රාවකයාට දේශනා කරනවා පරමාර්ථයක් තියෙනවා මට වැඩිපුර ලාභ සත්කාර ලැබී කියලා. මට බොහෝ දෙනාගෙන් කීර්ති ප්‍රශංසා ලැබේ කියලා. ඒ අරමුණෙන් යමෙක් ධර්මයේ ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ඒ ක්‍රමයට ධර්මයේ ඉගෙන ගන්නවා නම් ඊට වඩා වටිනවා කිව්වා. නිද්දක්කමනෝ වරතර. නිදාගන්න ඊට වඩා වටිනවා කිව්වා. මොකද නිදාගන්න එක හොඳයි කියනව නෙවෙයි. නින්දට වැඩි ඇල්මක් දක්වන කෙනෙක් ඊළඟ ජීවිතයේ තිරිසන් භවයක උපදින්න පුළුවන් ඉඩකඩ වැඩි. හැබැයි ලාභ සත්කාර ලබා ගැනීමේ චේතනාවේ යමෙක් මේ ධර්මය ඉගෙන ගන්නවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔහු මරණින් මතුව අවීචි මහා නිරය වැනි දරුණු නිරයන් වල උපදිනවා කියලා. එතකොට යමෙක් ඒ අර්ථයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා. අලගද්ද පරියප්තිය. ඊළඟ දෙවෙනි පරියප්තිය තමයි නිත්තරණ පරියප්තිය. සමහර දෙනෙක් මේ ධර්මය ඉගෙන ගන්නවා ඊතර වීම පිණිස. සීලය කොහොමද නිවැරදිව රකින්නේ? සමාධිය කොහොමද නිවැරදිව වඩන්නේ? දානය කොහොමද නිවැරදිව දෙන්නේ? මෙන්න මේ ධර්ම කාරණාවල් ඉගෙන ගන්නවා තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනෙ පිණිස. හරියට සිල් ගන්න සීලය පිළිබඳ දේශනාව ඉගෙන ගන්නවා. හරියට දන් දෙන දානය සම්බන්ධයෙන් දේශනාවල් ඉගෙන ගන්නවා. හරියට භාවනාව වඩන්න මේ සමාධිය සමතය පිළිබඳ දේශනා කරපු දේශනාවල් ඉගෙන ගන්නවා. එතකොට එහි අරමුණ තමයි තමන්ට නිර්වාණය ලබා ගැනීමේ චේතනාව. හැබැයි තවත් පිරිසක් මේ ධර්ම ඉගෙන ගන්නවලු. ඒ පිරිසට කියනවා බණ්ඩාගාරික පරියප්තිය කියලා. බණ්ඩාගාරික පරියප්තිය කියලා කියන්නේ සමහර දෙනෙක් පින්වතුනි රහත් බව ලබලා ඒ රහතන් වහන්සේලාත් මේ ධර්ම ඉගෙන ගන්නවලු. හොඳම උදාහරණය තමයි අපේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ අවුරුදු 20 දී මහාන කරන්න හිස බානකොට තමයි උන්වහන්සේ උපසම්පදාව සහ සිව්පිලි සිඹියාවටපත් රහත් බව ලබන්නේ. හිස බාන වෙලාවේ තමයි උන්වහන්සේ රහත් බව ලබන්නේ. එහෙම සිව්පිලි සිඹියාවටපත් රහතන් වහන්සේ නමක් බවට පත්වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේ පින්වත්නි මොග්ගලී පොත්තතිස්ස මහරහතන් වහන්සේගේ යටතේ අවුරුදු 3ක් මේ ත්‍රිපිටක අට කතාව ඉගෙන ගත්තා. අන්න එහෙම ඉගෙන ගන්න එකට තමයි බණ්ඩාගාරික පරියප්තිය කියලා කියන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරා නම් මහණෙනි මේ අපිව ඊතර කරවන්ට උපකාර කරපු ධර්මය අත්හරින්න කියන අර්ථයෙන් මේ ත්‍රිපිටක ධර්මය අත්හරින්න කියලා නම් කිව්වේ. එහෙමනම් ඇයි මේ බණ්ඩාගාරික පරියප්ති ක්‍රමයට ධර්මයේ ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ අනුමතයක් කරේ?
එහෙමනම් එතනදී භාග්‍යවතුන් වහන්සේ කාරණාව ප්‍රතික්ෂේප කරන්නට ඕන. අර පළමු කාරණාවට විවේචනයක් ඉදිරිපත් කරා වගේ මේ කාරණාවෙත් උන්වහන්සේ මේකට විවේචනයක් ඉදිරිපත් කරන්නට ඕන. නමුත් භාග්‍යවතුන් වහන්සේ නිතරණ පරියප්ති ක්‍රමයට ධර්ම ඉගෙන ගන්න කෙනයි බණ්ඩාගාරික පරියප්ති ක්‍රමයට ධර්ම ඉගෙන ගන්න කෙනයි උසස් කොටයි අලගද්දූපම සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි කිසි කලෙක කියලා නෑ උන්වහන්සේ දේශනා කරපු මේ ධර්මය මගහරින්න අත්හරින්න. උන්වහන්සේ හැම වෙලාවකම දේශනා කරේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියාවා සුප්පටි විද්දා කියන ක්‍රමයට මේ ධර්ම ඉගෙන ගන්න කියලා. එහෙමනම් පින්වතුනි මම මේ කාරණාව අමතර කරුණක් හැටියට මෙතනද එකතු කළේ. එතකොට දැන් මෙතනදී මේ සති සම්බොජ්ජංගය කියන කාරණාවේදී භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නේ මොකද්ද? උන්වහන්සේ එතනදී විස්තර කරන්නේ යම් කිසි කෙනෙක් කුසල් දහම් වඩනවනම් ඒ කුසල් දහම් වඩද්දී ඔහු තුල ඇති කරගත්තු සිහිය යම් කිසි කෙනෙක් අකුසලයක් වඩන්නට හිත යොමු කරනවනම් ඒ අකුසලයක් බව දැනගෙන ඒ තුලින් ඉවත් වීම මේ සති සම්බොජ්ජංගය තුල මං කලින් මතක් කරා මූලික වශයෙන් සාකච්ඡා කරනවා කියලා. මේ කාරණාව පින්වතුනි බුදුරජාණන් වහන්සේ ආහාර සූත්‍රයේ සංයුක්ත නිකායේ ආහාර සූත්‍රයේ ඊටාම පැහැදිලිව විස්තර කරලා තියෙනවා මොකද්ද මේ සති සම්බොජ්ජංගය කියලා කියන්නේ කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සති සම්බොජ්ජංගේ ඉපදවීම එහෙම නැත්නම් මේ සිහිය හේතු වෙන ඉපදවීම පිණිස හේතු වෙන ධර්මතා හතරක් තියෙන බව. මේ සති සම්බොජ්ජංගය ඉපදවීමට හේතු වෙන ධර්මතා හතරක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි එක තමයි සති සම්පජා. දෙවෙනි එක තමයි පින්වතුනි දැන් සති සම්පජා කියලා කියන්නේ සිහිය ප්‍රඥාව. ඊළඟට දෙවෙනි එක තමයි මුට්ටස් සති පුද්ගල පරිවර්ජනතා. සිහිය මුලා වූ පුද්ගලයන්ව වර්ජනය කිරීම. සති සම්පජඤ්ඤය කියන එක සිහියේ පළවෙනි කාරණාව. දෙවෙනි එක තමයි මුට්ටස් සති පුද්ගල පරිවර්ජනතා. සිහිය නැති සිහිය මද පුද්ගලයන්ව ඈත් කිරීම දෙවෙනි කාරණාව. සිහිය උපදවන්නට පුළුවන් දෙවෙනි කාරණාව. උපට්ඨිතස්සති පුද්ගල සේවනතා. සිහිය තියෙන පුද්ගලයන්ව සේවනය කිරීම තුන්වෙනි කාරණාව. හතරවෙනි එක තමයි තදදි මුක්තතා. තදදි මුක්තතා කියලා කියන්නේ අර කලින් කාරණාවල් තුනේදීම සාකච්ඡා කරපේ කාරණාවල් පිළිබඳ හැම වෙලේම උනන්දු වීම එහෙම නැත්නම් බලවත් කැමැත්තක් ඇති කර ගැනීම. මෙන්න මේ කාරණාවල් හතර යමෙකුට සිහිය උපදවන්නට හේතු වෙන ධර්මතා හතරක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ දැන් ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. යම් කිසි කෙනෙක් ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඇලවෙලා ඉන්නකොට නිදි මරනකොට කතා කරනකොට නිශ්ශබ්දව ඉන්නකොට ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. මෙන්න මේ හැම තැනකම සිහිය ප්‍රඥාව උපදවා ගැනීම තමයි සති සම්පජාඤ්ඤය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මෙතනදී පින්වතුනි අපි අපේ ජීවිත තුළ දැන් උදාහරණයක් හැටියට අපි එදිනෙදා ජීවිතේ කරන කටින් පිට කරන වචන ශරීරයෙන් කරන ක්‍රියාවල් සිතින් හිතන සිතුවිලි මේවා පින්වතුනි කොටස් දෙකකට වෙන් කළොත් එක්ක කුසලයක් එක්ක අකුසලයක්. සති සම්බොජ්ජංගය කියලා කියන්නේ මෙන්න මේ තැන් දෙකේදී සිහිය උපදව ගනින්න එකයි. අපි එදිනදා ජීවිතේ කරන කටයුතු වලදී යම් කිසි කෙනෙක් යමක් සිහියෙන් කරනකොට ඔහු හැම වෙලාවකම මේ සිහිය උපදවාගෙන වාසය කරන්නට ඕන. කොහොමද? ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, ඇලවෙලා ඉන්නකොට, නිදි මරනකොට, එහෙම නැත්නම් කතා කරනකොට, නිහඬ වෙලා ඉන්නකොට පවා මේ හැම අවස්ථාවකදීම පින්වතුනි සිහිය උපදවාගෙන වාසය කරන්නට ඕන. හැබැයි මේ කාරණාව
මෙතන සාකච්ඡා කරන මේ මාතෘකාව පිංගුතුනි කෙනෙකුට වඩන්නට නම් ඔහු නිර්වාණය අරමුණු කරගෙනම ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මේ සති සම්බොජ්ජංගයේ වඩනකොට මේ බෝධිඅංගයේ වඩනකොට ඔහු මේ නිර්වාණය අරමුණු කරගෙනම වාසය කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. එහෙමනම් භාවනාන යෝගීන්ට නිවැරදිව නිර්වාණය අරමුණු කරගෙනම සිල් වඩන අයට හේතු වෙන ධර්මතාවයක් තමයි මෙතන කතා කරන මේ සිහිය. එතකොට පින්වතුනි දැන් අපි කතා කරෝති මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී දේශනා කරනවා යම්කිසි කෙනෙකුට ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ඒ වගේම තමයි ප්‍රඥාව තියෙන්නටත් ඕන. ඒ වගේම වීරිය තියෙන්න ඕන, සමාධිය තියෙන්න ඕන, ඒ වගේම සතිය තියෙන්නට ඕන. ශ්‍රද්ධාව, ප්‍රඥාව, වීරිය, සමාධිය, සතිය. භාග්‍යවතුන් වහන්සේ මෙතනදී විශේෂ කාරණාවක් සඳහන් කරනවා. මං හිතනවා ඒ කාරණාවත් මේ මාතෘකාවට එකතු කළොත් ඊටාම වැදගත් කියලා අපේ ශ්‍රාවක පින්වතුන්ට මේ කාරණාව තවදුරටත් තේරුම් කරගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දැන් අපි හිතමු ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි යම්කිසි කෙනෙකුගේ ළඟ තියෙනවා නම් ඒ ධර්මතා දෙකම සමානව තියෙන්නට ඕන. බැරි වෙලාවක්වත් ශ්‍රද්ධාව බලවත් වෙලා ප්‍රඥාව අඩු වුණු එහෙම වුණොත් ඒ අය වැඩි වශයෙන් සිදු කරනවා කියලා කියන්නේ ප්‍රඥාව හීන එහෙම නැත්නම් මෝඩ වැඩ කියලා අපි අදහස් කරන්නේ එවැනි දේවල්. ශ්‍රද්ධාව බහුල වෙලා ප්‍රඥාව අඩු වුණොත් යමෙක් ගොඩක් වෙලාවට කරන්නේ අඥාන ක්‍රියාවල්. ප්‍රඥාව වැඩි වෙලා ශ්‍රද්ධාව අඩු වුණොත් එතකොට ඒ කෙනා කරන්නේ කෛරාටික දේවල්. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි යමෙක් තුල සමානව ප්‍රගුණ කර යුතු ධර්මතා දෙක. එකිනෙකට අඩු වැඩි බවක් තියෙන්නේ නැහැ. ඊළඟට දේශනා කරනවා වීරියයි සමාධියයි. දැන් යම් කෙනෙක් වීරිය වැඩි කරගත්තොත් පින්වතුනි කලබලකාරී ස්වරූපයක් ඇති වෙන්නේ. සමාධිය අඩු වෙලා වීරිය වැඩි කරගත්තොත් කලබලකාරී කෙනෙක් වෙනවා. ඒතර කලයුත්ත නොකලයුත්ත මොකක්ද කියලා තේරුම් කරගන්න බැරි වෙනවා. ඊළඟට සමහර විට යමෙකුට සමාධිය වැඩි වෙලා වීරිය අඩු වුණොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එතකොට අලස බවට හිත යොමු වෙනවා. සමාධිය වැඩි වෙලා වීරිය අඩු වුණොත් ඒ කෙනා අලසකමට හිත පුරුදු වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ වීරියයි සමාධියයි කියන මේ ධර්මතා දෙකම සමානව ප්‍රගුණ කර යුතු ධර්මතා දෙක. එමනම් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමානව තියෙන්නට ඕන. වීරියයි සමාධියයි කියන මේ ධර්මතා දෙකත් යමෙක් තුළ සමානව පැවතිය යුතු ධර්ම කාරණා දෙක. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම ව්‍යංජනයකටම ලුණු එකතු කරනවා වගේ මේ සිහිය කියන කාරණාව හැම වෙලාවකම තියෙන්නට ඕන කියලා. සිහිය කියන කාරණාව හැම වෙලාවකම කෙනෙක් තුළ තිබිය යුතු විශේෂ කාරණාවක් හැටියට අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් සිහිය කියන මේ ධර්මතාවය නිවන් දකින ශ්‍රාවකයාට මොනතරම් ප්‍රයෝජනයක් ලබා දෙනවද කියලා හැම වෙලාවකම හිතන්නට ඕන කාරණාවක්. ඒ තරමටම මේ සිහිය කියන ධර්මතාවය වැදගත්. භාග්‍යවතුන් වහන්සේ චප්පාණක සූත්‍රයේදී පවා දේශනා කරනවා දැන් මේ අපේ හිත හැම වෙලාවකම මේ සසරට බැඳිනවා. මොනවයින්ද? ඇහෙන් රූපය, කනෙන් ශබ්දය, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රසය, මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් පංච උපාදානයන් උපාදානය කර ගැනීම තුලින් පින්වත්නි ඒ කෙනා මේ සසරට ඇද දානවා. ඔබත් මමත් මේතා කාලයක් සසරේ ආවනම් ආවේ ඔන්න ඔය උපාදානයේ නිසා. අනාගතේ තවත් නිමක් නැති සංසාර ගමනේ ඇවිදිනව නම් ඇවිදින්නෙත් ඔය උපාදානයේ නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පංච උපාදානය ඇහෙන් රූප කෙරෙහි ඇලෙන එක, කනෙන් ශබ්ද කෙරෙහි ඇලෙන එක, නාසයෙන් ගඳ සුවඳ කෙරෙහි ඇලෙන එක මෙන්න මේක යමෙකුට නතර කරගන්න පුළුවන් නම් ඔහුට අවශ්‍යයි සිහිය. රූපයක් දැක්කම ඒ රූපයට ඇලෙන එක නතර කරගන්නට ඕන. ඒකට තමයි සිහිය තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ
මහබෝසතාණන් වහන්සේ නමක් හැටියට පාරමිතා පුරණකොට උන්වහන්සේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ හැටියට ඉපදිලා උන්වහන්සේ ගිහි ජීවිතය ගත කරලා එක මොහොතක අභිනිෂ්ක්‍රමණය කරනවා. ඒ වෙලාවේ මාරය ඇවිල්ලා බෝසතාණන් වහන්සේට කියනවා මේ මහා මන්දිර අත්හැරලා දාලා කොහෙද මේ යන්නේ? තව දවස් 7යි තියෙන්නේ සක්විති රජකම ලබන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ අලියම හෙළෝ කෙලෙප් පිටක්සේ පිංගුතුනි ඒ සක්විති රාජ්‍ය ප්‍රතික්ෂේප කළා. ඊළඟට බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනවා. පිංගුතුනි මාරයා එතෙන් පටන් පුරා අවුරුදු 7ක් පිංගුතුනි බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිත අනුව චිත්තක්ෂණයක් පාසා හැම මොහොතකම පිංගුතුනි පීර බැලුවා බෝසතාණන් වහන්සේගේ සිතේ කොයි වෙලාවේද කෙලෙස් සිතක් උපදින්නේ කියලා. ඇහෙන් රූපයකට ඇලෙන්නේ, කනින් ශබ්දයකට ඇලෙන්නේ, නාසයෙන් ගඳ සුවඳකට ඇලෙන්නේ කොයි වෙලාවේද කියලා මාර්යා බෝසතාණන් වහන්සේගේ පසු පස්සෙම අවුරුදු 7ක් හිටියා. නමුත් මාරයට පිංගුතුනි එක්කඳු චිත්තක්ෂණයක්වත් කෙලෙස් තියෙන හොයාගන්න බැරි වුණා. එතකොට හිතන්නකෝ අපේ මහබෝසතාණන් වහන්සේ මේ කෙලෙස් සිත මොනතරම් වීරියකින් සිහියකින් යට කරගෙන ඉඳලා තියෙනවද? කෙනෙක් කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා නේ. උන්වහන්සේ ඒ කෙලෙස් සිත සිහියෙන් ප්‍රඥාවෙන් යට කරගෙන ඉඳලා තියෙනවා. කිසි තැනක කිසි වෙලාවක උන්වහන්සේ ඒ කෙලෙස් සිතට සිත තුළ උපදින අවස්ථාවක් දීලා නැහැ. ඕකම පින්වතුනි අපේ ජීවිතය තුළට එකතු කරලා බලන්න. ගතවන එක මොහොතක් ගැන මෙනෙහි කරලා බැලුවොත් ඒ මොහොත තුළ මොන තරම් කෙලෙස් අපේ හිතට උපදිනවද? මං අපේ මහබෝසතාණන් වහන්සේව අපේ ජීවිතයට සම්බන්ධ කළ සමාන කරා නෙමෙයි. මං ඒ උදාහරණය අපේ පින්වතුන්ට පැහැදිලි කළේ. එතකොට තේරෙනවා අපේ මේ කෙලෙස් සිත කොච්චර බලවත්ද කියලා. ඒ කෙලෙස් සිතකින් තමයි පින්වතුනි මාරයාගේ ග්‍රහණයට අපිව ගන්නේ. යම් කිසි රූපයකට අපි ඇලෙනොත් අන්න මාරයාගේ ග්‍රහණය තුළ අපි ජීවත් වෙන්නේ. එතකොට සිහිය නැතිකම නිසාම පින්වතුනි ඒ වෙලාවට අකුසලය ඉස්මතු වෙලා බොහෝ අකුසල කර්ම සසරට එකතු කරගන්න පුළුවන්. මොකක් නිසාද? සිහිය නැතිකම නිසා. අපි කලින් මේ කතාව දේශනා කරලා තියෙනවා. ඒ නිසා දීර්ඝව මම මේ කාරණාව ඔබට විස්තර කරන්නේ වෙලාව මදි නිසා අපි දවසක් දේශනාවකදී පැහැදිලි කර අපේ පින්වතුන්ට මතක ඇති අර එක්තරා භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ සමත ධාන වඩලා උන්වහන්සේ 이르දිය ලබනවා. ඒක රහතන් වහන්සේ නමක් උන්වහන්සේ වැඩ ඉන්න ස්ථානෙට වඩිනවා. ඒ රහතන් වහන්සේ රුවන්වැලි මහා සෑය වන්දනා කරද්දී ඒ රුවන්වැලි මහා සෑය වඳින රහතන් වහන්සේට හිමාලයෙන් මල් ගෙනල්ලා දෙනවා මුළු සෑ මළුවම පිරින්න. අර සාමණේරයන් වහන්සේ. තව දවසක් රහතන් වහන්සේ ගමේ පිඬුසිඟා වඩිනකොට මේ සාමණේරයන් වහන්සේ 이르දියෙන් ගමට පිණ්ඩපාතේ වඩිනවා. ඊතරම් ධාන ශක්තියක් උන්වහන්සේට තිබුණා. අර රහතන් වහන්සේ අවස්ථා දෙකකදී අවවාද දෙකක් දුන්නා. රුවන්වැලි මහා සෑය වඳිනකොට මල් ගෙනල්ලා දුන්නම අවවාදයක් දුන්නා. ආයුෂ්මතුනි පෘථග්ජන 이르දිය ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒ නිසා සිහියෙන් වාසය කරන්න කියලා. නෑහුණා වගේ ගියා. දෙවෙනි වෙලාවේ ගමට පිඬුසිඟා වඩිනවා දැකලා 이르දියෙන් කියනවා ආයුෂ්මතුනි පෘථග්ජන සමතය පෘථග්ජන ධාන පෘථග්ජන 이르දිය ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. සිහියෙන් වාසය කරන්න. ඔබ වහන්සේ සිහියෙන් වාසය නොකළොත් අනාගතේ එක ඇහැක් අන්ධ කාන්තාවකගෙන් කැඳබොන්නයි වෙන්නේ කිව්වා. පොඩි හාමුදුරුවෙක් අවවාදය ගණන් ගත්තේ නෑ. පොඩි හාමුදුරුවෝ දන්නේ මේ රහතන් වහන්සේ නමක් කියලා. පොඩි හාමුදුරුවෝ දවසක් අහසින් පිඬුසිඟා වඩිනකොට ගඟක නනා හිටපු එක්තරා කාන්තාවකගේ ගීතයක් අහලා මధుර ස්වරයෙන් කියපු ගීතයක් අහලා ඒකට ඇලිලා Tamanට යටපත් වෙලා තිබිච්ච පංච නීවරණයන් බලවත් වෙලා ධානයෙන් පිරිහිලා අහසේ ඉඳලා හරියට කුරුළු පිහාටුවක් වැටෙනසේ පිංගුතුනි පොළොවට පතිත වුණා. අන්තිමේදී ඒ සාමණේරයන් වහන්සේර කාන්තාවත් එක්ක උපවිදි වෙලා ගිහි ජීවිතයට පවා ගියා. අවසානයේ දෙක දවසක් මේ බිරිඳත් එක්ක ඇතිවෙච්ච බහින්බස් වීමක් නිසා තමන්ගේ අතේ තිබෙච්ච එක්තරා උලකින් අර කාන්තාවට විසිකලා ගැහුවා. ඒ වෙලාවේ කාන්තාවගේ හැඳ වුණා. එතකොට තමයි ඒ පුද්ගලයාට මතක් වුණේ එදා රහතන් වහන්සේ කියපු අවවාදය. සිහිය නැති වුණොත්
එක හැකන්ද කාන්තාවකින් කැඳ බොන්න වෙයි කියන උදාහරණي. එතකොට තමයි තේරුනේ අනේ මට එදා මොන ගැහෙලා තියෙන රහතන් වහන්සේ නමක් නේද කියලා. පින්වත්නි, මෙන්න මේ කාරණාව විශේෂ කරුණක් හැටියට මම මේ වෙලාවේ මතක් කරන්න හිතුවේ අපට මේ සිහිය කියන කාරණාව සති සම්බොජ්ජංගය මේ බෝධිඅංග ධර්මය අප තුළ දියුණු කරගන්නට උත්සාහ නොගත්තොත් පින්වතුනි මේ සසරට අපි ඒකාන්තයෙන්ම වැටෙනවා. මොකද සෑම ධර්ම කාරණාවක් වඩන්නම අනිවාර්යයෙන්ම මූලික වශයෙන් ඒ කෙනාට සිහිය තිබිය යුතුමයි. එහෙම නැති වුණොත් වඩපු ධාන පවා කෙනෙකුට පින්වතුනි හීන වෙලා යන්න පුළුවන් සිහිය නැති වුණොත්. එහෙනම් මේ සිහිය මත තමයි හැම කාරණාවක්ම රඳා පැවතිලා තියෙන්නේ. ඒකනේ මහබෝසතාණන් වහන්සේ අවුරුදු 7ක්ම උන්වහන්සේගේ මේ කෙලෙස් හිත යට කරගන්න උන්වහන්සේට පුළුවන්කමක් ලැබුණේ. එක සුළු මොහොතක් හරි අවස්ථාවක් දුන්නා නම් මාරයට ඒ සුළු මොහොතින් පින්වතුනි මාරයා භාග්‍යවතුන් වහන්සේව මහබෝසතාණන් වහන්සේව ග්‍රහණය කරගන්නවා. අර එක දවසක් භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා උන්වහන්සේ දවසක් කල්පනා කරනවා මේ ලෝකේ ධාර්මිකව පාලනය කරන්නේ කොහොමද කියලා. ඊපස්සේ මෙනෙහි කරනවා. බලන්න පින්වතුනි මාරයා භාග්‍යවතුන් වහන්සේගේ පස්සෙන් කොච්චර හිටියද කියලා කියනවා නම් අපේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ කාලයේ පුරාවටම පහළ වෙච්ච එකම සිතයි ඔය සිත කොහොමද ධාර්මිකව මේ රට පාලනය කරන්න කියන කාරණාව. උන්වහන්සේට පාලනය කරන්න ඕන කම නෙවෙයි. ධාර්මිකව රට පාලනය කරනව නම් කොහොමද පාලනය කරන්න ඕන කියලා ධර්ම කාරණාවක් උන්වහන්සේට මෙනෙහි වුණා. ඒ මොහොතේම පින්වතුනි මාරයා පහළ වෙලා මාරයා භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේට මොනතරම් ශක්තියක් තියෙනවද? ස්වාමීනි මේ පේන හිමාලය ඔබ වහන්සේට රත්තරන් කරන්න පුළුවන් නේ. ස්වාමීනි ප්‍රමාද වෙන්න එපා. මේ හිමාලය රත්තරන් කරලා ඒ ධනයෙන් මේ ලෝකය පාලනය කරන්න කිව්වා. බලන්න පින්වතුනි මාරයාගේ ග්‍රහණය කොයිතරම් භයානකද කියලා. අපේ භාග්‍යවතුන් වහන්සේගේ පස්සෙන් කොතරම් කාලයක් කොයිතරම් වාරයක් මේ මාරයා පස්සෙන් ඇවිල්ලාද ඔය සිත පවා උන්වහන්සේගේ හොයාගත්තේ. පින්වතුනි මාරයා කියලා කියන්නේ ඒ තරමටම අපිව සසරට ඇදලා දාන කෙනෙක්. හැබැයි අපට ඉන්න පුළුවන් හරියට සිහිය පවත්වා ගත්තොත් චප්පානක සූත්‍රයේ බුදුරජාන් වහන්සේ මේ කාරණාව දේශනා කරනවා. සත්තු 6 දෙනෙක් ඒ සතුන්ගේ හිස අල්ලලා ගැට ලණු කෑලි 6කින් ගැට ගහලා ගැට ගහපු ලණු 6 අගකොන් 6 එකට එකතු කරලා ගැටයක් ගහලා ඒ සත්තු 6 දෙනා නිදහස් කරනවා. ඒ සත්තු 6 දෙනා එක එක පැතිවලට අදිනවා. යමෙක් බලවත් වදිනවා නම් අදින පැත්තට අර අනිත් සත්තු ටිකත් ඇදෙනවා. මොකද හැම සතෙකුගේම ශාරීරිය ලණු කෑල්ලකින් ගැට ගහලා තියෙන නිසා. ඒ වගේ යමෙක් රූපය ඇහෙන් රූපයක් දකිනවනම් ඒ රූපයට ඇලෙනකොට අර අනිත් අංග සියල්ලක් මෙතනට ඇදෙනවා. කනින් ශබ්දයකට ඇලෙනවනම් ඒ ශබ්දයට අනිත් සියල්ලක් මේකට ඇදෙනවා. පින්වතුනි මෙහිම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ පංච ඉන්ද්‍රියන් පිනවන්න හැම වෙලාවකම සත්වයා පංච උපාදානස්කන්ධයට ඇලෙනවා. අර සත්තු 6 දෙනා නොඑක් පැතිවලට අදින එක නතර කරන්න නම් තියෙන එකම විකල්පය තමයි ශක්තිමත් කණුවකේ සත්තු 6 දෙනා ගැට ගහන එක. එහෙම ගැට ගැහුවොත් ඒ 6 දෙනා යන්නේ කණුව වටේ විතරයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සිහිය කියන කාරණාව මේ පංචේන්ද්‍රයන් ගැට ගහලා තියන්න. එතකොට පංච ඉන්ද්‍රියන් සිහියෙන් බැඳලා තිබුණොත් සිහිය නැමැති කණුවේ බැඳලා තිබුණොත් ඒ කෙනාට කුසලය වඩාගෙන අකුසලය ප්‍රහාණය කරගෙන ජීවත් වෙන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ මම අර කලින් මතක් කළා මේ ආහාර සූත්‍රයේදී සිහිය උපදවා ගන්නට හේතු වෙන ධර්මතා 4ක් ධර්ම කරුණු 4ක් දේශනා කළා. පළවෙනි එක තමයි සති සම්පජඤ්ඤය, දෙවෙනි එක තමයි මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා, තුන්වෙනි එක තමයි උපට්ඨිතස්සති පුද්ගල සේවනතා, හතරවෙනි එක තමයි තදදි මුත්තතා කියලා උන්වහන්සේ දේශනා කරනවා. මේ සති සම්පජඤ්ඤය කියලා කියන්නේ සිහිය සහ ප්‍රඥාව කියන කාරණාව. මොකද්ද මේ සිහිය ප්‍රඥාව කියලා කියන්නේ? ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව කරුණු 4ක් ඔස්සේ. සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය. සාත්තක සම්පජඤ්ඤය කියලා කියන්නේ දැන් අපි හිතමු
ඔන්න භාවනා යෝගියෙක්. දැන් මේ සති සම්පජඤ්ඤය වඩන යම් යෝගාවචරයෙක් තුළ මේ සති සම්බොජ්ජංගය උපදවාගත යුතු ආකාර 4ක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකේ පළවෙනි එක තමයි සති සම්පජඤ්ඤය. ඒ සති සම්පජඤ්ඤය උපදවා ගැනීමට ක්‍රියා කළ යුතු කරුණු 4ක් දේශනා කරනවා. පළවෙනි එක තමයි සාත්තක සම්පජඤ්ඤය. සාත්තක සම්පජඤ්ඤය කියලා කියන්නේ දැන් අපි උදාහරණයක් ගමු. ඔන්න යම්කිසි කෙනෙක් ආරාධනාවක් ලැබෙනවා පන්සල් යන්න. තව කෙනෙක් කතා කරලා කියනවා සැනකෙලියක් තියෙනවා බලන්න යමු. එහෙම නැත්නම් චිත්‍රපටියක් තියෙනවා බලන්න යමු. එහෙම නැත්නම් විනෝද වෙන උත්සවයක් තියෙනවා එතනට යමු. සාත්තක සම්පජඤ්ඤය කියලා කියන්නේ මෙන්න මේ පුද්ගලයා මේ ප්‍රඥාවන්තයා සිහියෙන් කල්පනා කරනවා පන්සලට යන්නේකද මට ලාභය එහෙම නැත්නම් අර උත්සවයට යන්නේකද ලාභය කියලා. දැන් අසෘතවත් පෘථග්ජනයා තීරණය කරන්නේ කොහෙට යන්නද? උත්සවයට යන්න. ඇයි? අසෘතවත් පෘථග්ජනයාට උත්සවයක් තුල තියෙන ඒ විනෝදය ඒ වින්දනය ඔහුට දැනෙනවා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ සැනකෙලියේ ආදීනවය දකිනවා පන්සලට යෑමේ තියෙන ආනිසංසය දකිනවා. එහෙනම් සාත්තක සම්පජඤ්ඤය කියලා කියන්නේ ඔහු ගමන් කරන්නේ කොහාටද? පන්සලට. පන්සලට යෑම තුළ මට බොහෝ කුසල් රැස් කරගන්න පුළුවන්. පින්කමකට යෑම තුළින් මට කුසල් රැස් කරගන්න පුළුවන්. අන්න මේ සති සම්පජඤ්ඤය කියන එහෙම නැත්නම් මේ සිහිය ප්‍රඥාව කියන කාරණාවේදී හේතු වෙන පළවෙනි කාරණාව. දෙවෙනි එක තමයි සප්පාය සම්පජඤ්ඤය. සප්පාය සම්පජඤ්ඤය කියලා කියන්නේ දැන් අපි හිතමු ඔන්න භාවනා වඩන කෙනෙක්. භාවනාවකින් කමටහන් ලබාගෙන භාවනාව ප්‍රගුණ කරන කෙනෙක්. දැන් ඔහුට ආරාධනාවක් ලැබෙනවා පන්සලට යන්න. හැබැයි පන්සලට යන්නේක හොඳ වුණාට ඒ දවසේ පන්සලේ පින්කමක් ලොකු උත්සවයක්. එතකොට එතනට ගියාම ඔහු තීරණය කරන්න ඕන මම එතනට ගියාම නොයෙක් විවිධ මිනිසු මට මුණ ගැහෙනවා. විවිධ ධර්මයන් දියුණු කරපු විවිධ මට්ටම්වල මිනිසු මුණ ගැහෙනවා. සමහරවිට මට වඩා ධර්මයන් පහළ මට්ටමේ අය මුණ ගැහෙනවා දියුණු කරපු. මට වඩා ධර්මයන් දියුණු කරපු ඉහළ අය මුණ ගැහෙනවා. විවිධ නොයෙක් ආකාරයේ ඇඳුම් පැළඳුම් ඇඳගත්තු අය එනවා. සද්ධාව නැති අයත් එනවා, සද්ධාව තියෙන අයත් එනවා. ඒතර මෙන්න මේ අවස්ථාවන් වලදී ඔහු තීරණය කරන්න ඕන මම මේ පින්කමට යෑම තුළින් මම වඩන භාවනාවට වෙන්නේ උපකාරයක්ද එහෙම නැත්නම් මම වඩන භාවනාවට බාධාවත්ද? මේ සප්පාය සම්පජඤ්ඤය කියලා කියන්නේ ආන්න ඒක තීරණය කිරීම සිහියේ. ඊළඟට පින්වතුනි තුන්වෙනි කාරණාව තමයි ගෝචර සම්පජඤ්ඤය. ගෝචර සම්පජඤ්ඤය කියලා කියන්නේ අපි හිතමු දැන් තමන් මේ වෙලාවේ ගත කරන ස්ථානය පිරිසක් එක්ක ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අපි හිතමු ගිහි ජීවිතයක් ගත කරනවා යමෙක්. ඔහු ඒ ගිහි ජීවිතය තුළ මේ නිර්වාණ මාර්ගයට අවශ්‍ය කරන ධර්මයෙන් දියුණු කරන කෙනෙක්. අපි හිතමු මේ කෙනත් මේ සති සම්බොජ්ජංගේ වඩනවා. දැන් සමහර වෙලාවට ගෙදර උත්සවයක් තියෙන පුළුවන්. එහෙම නැත්නම් පිරිසක් ඇවිල්ලා ගෙදර කතා බහ කරනවා වෙන්න පුළුවන්. අවුරුදු කාලෙක ඥාතින් එකතු වෙනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට යම් කිසි තැනකට යන්න වෙනව වෙන්න පුළුවන්. එතන මේ ගෝචර සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒ වෙලාවේ Taman ඉන්න තැන Taman වඩන භාවනාවට අනුකූල ස්ථානයක්ද කියලා තීරණය කරන්නට ඕන. දැන් භාවනාව වඩන කෙනෙක් නම් ඒ Taman වඩන භාවනාවට මේක උපකාරයක්ද අනුකූල තැනක්ද භාවනාව කරන පහසු තැනක්ද එහෙම නැත්නම් මගේ භාවනාවට බාධාවක් වෙන තැනක්ද? මෙන්න මේක සිහියෙන් ප්‍රඥාවෙන් තේරුම් කර ගැනීම ගෝචර සම්පජඤ්ඤය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හතරවෙනි එක තමයි අසම්මෝහ සම්පජඤ්ඤය. අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ අර කලින් කාරණා තුනක් සාකච්ඡා කළා. සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය කියන මෙන්න මේ කාරණා තුන සාර්ථකද කියලා ඒ හැම වෙලාවකම සිහිය බිඳගන්නේ නැතුව ඉන්නවනම් අන්න එකට කියනවා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. ඒ කියන්නේ අර අවස්ථා තුනේදීම Taman සිහිය බිඳගන්නේ නැතුව ඉන්නවනම් අන්න එකට කියනවා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා.
ඊළඟට පින්වතුනි සති සම්බොජ්ජංගේ වඩන දෙවෙනි කාරණාව තමයි මොට්ටස් සති පුද්ගල පරිවර්ජනතා. දැන් ඔන්න පළවෙනි එක තමයි සති සම්පජඤ්ඤය. සිහියෙන් ප්‍රඥාව කියන කාරණාව. එතකොට ඒක වඩන ආකාර හතරක් තමයි පැහැදිලි කරේ. සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියලා පැහැදිලි කරා. ඊළඟට දැන් මොට්ටස් සති පුද්ගල පරිවර්ජනතා කියලා කියන්නේ මේ සිහිය නැති, සිහිය මද පුද්ගලයන්ව ඇසුරු කරන එකකින් ඉවත් වෙනවා. ඔවුන්ව වර්ජනය කරනවා. ඒකත් පින්වතුනි සිහිය උපදවා ගැනීමට ඒ කෙනාට හේතු වෙන විශේෂ කාරණාවක්. මොකද උදාහරණයක් ඇටියට සිහිය නැති පිරිසක් එක්ක පින්වතුනි පින්කමක් කරන්න ගියත් මොකද වෙන්නේ? සිහිය උපදවා ගන්න බැරි පිරිසක් එක්ක පින්කමක් කරන්න ගියත්, සිහිය උපදවා ගන්න බැරි පිරිසක් එක්ක එකට එකතු වෙලා සිල් රකින්න හදනවා. ඔබ හිතලා බලන්න ඔබට සිල් රැක ගන්න පුළුවන්ද? සිහිය නැති පුද්ගල පිරිසක් එක්ක එකට එකතු වෙලා භාවනා කරන්න සූදානම් වෙනවා. ඔබ හිතලා බලන්න ඔබට ඒ භාවනාව වඩන්න පහසුයිද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සිහිය උපදවා ගැනීමට හේතු වෙන දෙවෙනි ධර්මතාවය තමයි සිහිය නැති පුද්ගලයන්ව වර්ජනය කිරීම. තුන්වෙනි එක තමයි උපට්ඨිතස්සති පුද්ගල සේවනතා. සිහිය තියෙන පුද්ගලයන්ව සේවනය කරනවා. කියන්නේ හැම වෙලාවකම සිහිය ප්‍රඥාව තියෙන අය පුළුවන් තරම් තමන්ගේ ජීවිතය ඇසුරට ගන්නවා. මොකද ඔවුන් එක සිල් ගත්තත් ලාභයි, ඔවුන් එක දන් දුන්නත් ලාභයි, ඔවුන් එකට භාවනා කරත් ලාභයි, ඔවුන් එකට ධර්ම සාකච්ඡාවක් කරත් ලාභයි. පින්වතුනි සිහිය තියෙන පුද්ගලයන් එකතු කර ගැනීම ඊටාම වැදගත්. තමන්ට සිහිය උපදවා ගැනීම. මොකද තමන්ගේ සිහියත් යම් යම් තැන්වලදී නැති වෙනවා නම් ඒකත් උපදවා ගන්නට මේ සිහිය තියෙන පුද්ගලයන් ඇසුරු කිරීම ඊටාම ප්‍රයෝජනවත්. හතරවෙනි දැන් උදාහරණයකට මේ කාරණාව සඳහන් කරනවා නම් කාලය ගොඩාක් ප්‍රමාණවත් නැති නිසා මම මේ දීර්ඝව මේ කාරණාව ඔබට එකතු කරන්නේ නැතුව ඉතියේ. උදාහරණයක් සඳහන් කරනවා නම් මහා සංඝ රක්කිත කියලා තෙරුන් වහන්සේ නමක් වැඩ හිටියා. මේ මහා සංඝ රක්කිත තෙරුන් වහන්සේ පිරිනිවන් පාන්න ලං වුණා. ඒ පිරිනිවන් පාන වෙලාවේ භික්ෂුන් දැන් මහා සංඝ රක්කිත කියලා තෙරුන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ මහා සංඝ රක්කිත තෙරුන් වහන්සේ මරණ මංචකේ වැඩ ඉන්නවා. මරණයට ලං වෙලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ගිහිලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ යම් ලෝකෝත්තර අධිගමයක් ලබලාද තියෙන්නේ? එතකොට කියනවා නත්ති මේ ලෝකෝත්තර ධම්මා නෑ මම ලෝකෝත්තර ධර්මයක් ලැබුවේ නෑ. එතකොට ඒ වෙලාවේ කියනවා ස්වාමීනි හරි පුදුමයි. මොකද යොදුන් 12ක මහ පිරිසක් ස්වාමීනි එළිය බලාගෙන ඉන්නවා රහතන් වහන්සේ නම පිරිනිවන් පානවා කියලා. ස්වාමීනි අප මොකක්ද ඒ අයට කියන්නේ කියලා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා මම මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැකලා නිවන් දකින්නේ ප්‍රාර්ථනාවක් කරගෙන ඉන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී අර භික්ෂුන් වහන්සේලා ඒ විදිහට කිව්වෙන් පස්සේදී අහනවා ස්වාමීනි අපි මොනවද එහෙනම් දැන් මේ මිනිසුන්ට කියන්නේ කියලා. ඒ වෙලාවේදී අර මහා සංඝ රක්කිත තෙරුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට කියනවා එහෙනම් මොහොතක් මට වෙලාව දෙන්න කියලා. ඒ වෙලාවේ අර භික්ෂුන් වහන්සේලාට කියනවා කාමරෙන් කුටියෙන් එළියට යන්න කියලා. කුටියෙන් එළියට යනකොටම අසුරක් ගහලා කතා කරනවා. අසුරක් ගහනවා. එතකොට අර වැඩපු භික්ෂුන් වහන්සේලා නැවත කුටියට එනවා. එතකොට අහනවයි කියලා කියනවා ඒ වෙලාවේ දැන් හරි කියලා. ඒ කියන්නේ උන්වහන්සේලා ඇඳ ළඟ ඉඳලා එළියට වඩින ඒ සුළු කාලය තුල මේ හාමුදුරුවෝ රහත් බව ලැබුවා. ඒ වෙලාවේදී අර හාමුදුරුවෝ කියන ස්වාමීන් වහන්සේ හරි පුදුම දෙයක්, ඊටාම දුෂ්කර දෙයක් නේ කරලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේදී අර මහා සංඝ රක්කිත මහරහතන් වහන්සේ උන්වහන්සේ කියනවා ආයුෂ්මතුනි මේක දුෂ්කර දෙයක් කියලා හිතන්න එපා. මම දුෂ්කර දෙයක් නුඹලට කියන්නම්. මහණෙනි මම පැවිදි වෙච්ච දවසේ ඉඳලා අසතියා අඥාන පකතං කම්මං නාමන පස්සාමි. පැවිදි වෙච්ච දවසේ ඉඳලා සිහිය නැතුව කරපු වැඩක් නෑ කියලා. ඒ කියන්නේ පැවිදි වෙච්ච දා පටන්ම උන්වහන්සේ මේ මොහොත වෙනකම වැඩ ඉඳලා තින සිහියෙන්. ඒක මොනතරම් දුෂ්කර දෙයක්ද කියලා පින්වතුනි හිතන්නේ. මෙන්න මේ කාරණාව තමයි මෙතනදී මේ විස්තර කරන්නේ. අන්න එවැනි සිහිය තියෙන පුද්ගලයන්ව නිතරම ඇසුරු කරන්න කියලා. ඊළඟට හතරවෙනි කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තදදි මුක්තතා කියලා කියන්නේ අර ඉඳගෙන ඉන්නකොට, ඇවිදිනකොට, කතා කරනකොට, කනකොට, බොනකොට මේ සියලුම තැන්වලදී සිහිය පිහිටුවාගෙන කැමැත්තෙන් වාසය කරනවා නම්, දවස පුරාවටම සිහියෙන් වාසය කරනවා නම්
ඒකට කියනවා තදදි මුක්තතා කියලා. ඒක පුරුදු පුහුණු කරගත යුතුයි. මේක තමයි පින්වතුනි සති සම්බොජ්ජංගය කියලා අදහස් කරන. නමුත් මං කලින් මතක් කළා වගේ නැවතත් ඔබට සිහිපත් කරනවා මේ සාකච්ඡා කළේ ඇත්තටම කෙටියෙන්. මේක මීට වඩා පුළුල්ව සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් තිබෙන කාල වේලාව උපරිමටම ප්‍රයෝජනීය අරගෙන මම මේ ධර්ම කාරණාවල් ටික අපේ පින්වතුන්ට පැහැදිලි කරේ. ඉදිරි ඒ බෝධිඅංග ධර්ම සාකච්ඡාවන් වලදී අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ කාරණාවල් තුලින් මේ කාරණාවල් තවදුරටත් විස්තර කරાવી. එහෙමනම් අද කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා මේ දේශනාව නිමාවටපත් කරනවා. මේ උතුම් සද්ධර්ම දේශනාව තුලින් අපේ පින්වතුන්ට ප්‍රාර්ථනා කරනවා උපන් මොහොතේ හැම මොහොතකම සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්නට හැකියාව ලැබේවා. කරපු කුසල් නැවත කරන්නත් නොකරපු කුසල් කරන්නත් වෑයම් කරන්නත් කරපු අකුසල් බැහැර කරන්නත් නොකරපු අකුසල් නොකර ඉන්නත් මේ සතර සම්‍යක් ප්‍රධානය දියුණු කරගන්නට සිහිය උපදවාගෙන කටයුතු කරන්නට මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාර වේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. මම අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට දායක වුණු නිට්ටඹුව රන්පොකුණගම පදිංචි හිරාන් සංජීව මහතා ලසංගි චාමලේ මහත්මිය කියන මේ පින්වත් දෙපළට ආශිර්වාදේ කරනවා. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා සිතුම් දෙව්මින පුතුණුවන්ටත් අවුරුදු 13ක් වයසේ පුතුණුවන්ටත් එවැගේම අවුරුදු 8ක් වයස රුවින්මා සිතුලිනි දියණියටත් එවැගේම අවුරුදු 3ක් වයස සස්විඳු කිත්මින පුතුණුවන්ටත් ආශිර්වාදේ කරනවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, අනාගත ජීවිතය යහපත් වේවා, බාධාවකින් තොරව යහපත්ව ධාර්මිකව තමන්ගේ අනාගත ජීවිතය යහපත් කරගන්නට ඔවුන්ගේ අරමුණු බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරගන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ දරුවන් තුන්දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීට වසරකට පෙර මියගිය චන්ද්‍රානි පෙරේරා මෑණියන්ටත් එවැගේම දෙපාර්ශවයේම නම් මිය පරලෝකීය සියලුමීගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සීලම සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. එවැගේම දේශකයන්න් වහන්සේටත් මේ සඳහා සම්බන්ධ උදායක වුණු හැම දිනාටමත් ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිපාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට නිදුක් නිරෝගී ගුණානුභාව සම්පන්නිය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. ඔබට සම්මා සම්බුදු සරණයි. මෙම ධර්මදේශනය ඇතුළු නෙත් FM රේඩියෝවේ සියලු ධර්මදේශනා යලි ශ්‍රවණය කරන්න ඔබට හැකියාව තිබෙනවා. නෙත් FM බණ YouTube නාලිකාවෙන් සබ්බදානං ධම්මදානං චිනාතේ. සියලුම දානයන්ට වඩා උතුම් ධර්ම දානයයි. සෑම දිනකම රාත්‍රී 9:30ට නෙත් FM රේඩියෝවෙන් ප්‍රචාරය කරන ධර්ම දක්ෂිනාව සඳහා පින්බර දායකත්වය ලබා දීමට කැමතිනම් කාර්යාල වේලාවන්හිදී 077 77 25 214 අංකයෙන් අමතන්න. දර්ශන